කරන්න කලින් ස්කිප් කරපු චූටි කෑලි දෙකක් ඒ දෙකත් කරගෙන යමු. අපි දැන් SOP එකයි POS එකයි දාන්න හින්දා මේ කොටස කවර් කරගන්න පුළුවන්. මාතෘකාව දාගන්න. මාතෘකාවක් විදිහට නෙවෙයි එන්නේ. අනුමාතෘකාවක් විදිහට එන්නේ. අනුමාතෘකාවක් කියන්නේ දැන් අපි ඒක නිකන් තරුවක් දාලා ලියා ගමු. මාතෘකා දෙකක් තියෙනවා. එකක් තමයි අර ගාන දැන් හදන්නේ නැහැ හෝම්වර්ක් ගාන. ඒ කියන්නේ හෝම්වර්ක් එකක් කියන්නේ ඔයාලා ටියුට් එකේ දීපු ගානනේ. තාම ඒක ගොඩක් අය හදලා නැහැ. මට 3-4 දෙනයි උත්තර එව්වේ. ඒ හින්දා දැම්ම හදන්නේ නැහැ ඒ ගාන. ඔයගොල්ලෝ ගෲප් එකේ කතා කරලා ගාන හදාගන්න. ටියුට් එකේ තියෙන ගානනේ. දැන් එහෙම යන්න මොකද නැත්තම් ඒක තේරුමක් නැහැ. මම දැන් හදපු ගමන් ගොඩක් අය ඒක ඒ ක්‍රමයට හදනවා. එහෙනම් ඒ ගාන ඔයගොල්ලෝ සාකච්ඡා කරලා හරි උත්තරයකට එන්න. ඒ ලින්ක් එක ගන්න කියන්නේ දැන් අර පෝස්ට් එකේ නැති නේද? මම දැන් ලින්ක් දාන්නේ අනිත් ගෲප් වලට. හරි ලියා ගන්න. එතකොට මයින්ඩ් ටර්ම් ඒකට සිංහල නමක් නැහැ. එක තමයි මයින්ඩ් ටර්ම්. මයින්ඩ් ටර්ම් සහ මැක්ස් ටර්ම් කියලා අපේ මාතෘකා දෙකක් තියෙනවා. ඒක එක මාතෘකාවක් තමයි මයින්ඩ් ටර්ම් කියන්නේ. හරි මේක ලියා ගන්න මේ නිර්වචනය මයින්ඩ් ටර්ම් කියන්නේ මොකක්ද කියලා. සියලුම විචල්‍යයන්ගෙන් සමන්විත සියලුම විචල්‍යයන්ගෙන් සමන්විත සියලුම විචල්‍යයන්ගෙන් සමන්විත ගුණන ගුණන කියන්නේ වරන් ඇතුළේ දාගන්න n කියලා. n ගේට් එක නෙමෙයි n ප්‍රකාශනයක්. ප්‍රකාශනයක් මයින්ඩ් ටර්ම් ලෙස හඳුන්වනු ලැබේ. සියලුම විචල්‍යයන්ගෙන් සමන්විත ගුණන ප්‍රකාශනයක් මයින්ඩ් ටර්ම් ලෙස හඳුන්වනු ලැබේ. අපි මේක මොකක්ද කියලා මේක කියන්නේ මොකක්ද කියලා දැනගන්න නම් අපිට විශල්‍යයන් තුනක වගේ සත්‍යතා වගුවක් ගහන්න ඕනේ. එතකොට අපි ඒකට ABC කියලා සත්‍යතා වගුව හදාගන්නවා. ඊට පස්සේ මයින්ඩ් ටර්ම් එක ලියන්න පුළුවන්. දැන්ට සත්‍යතා වගුව හදාගන්නවා.
මේකේ එක් එකක් නැහැ. මොකද අපි ආරාධන සත්‍යතාව වගේ එක් එකක් නැහැ. කෙලින්ම මයින්ඩ් ටර්ම් එක තමයි තියෙන්නේ. මාතෘකාව මයින්ඩ් ටර්ම් කියන්නේ MINTER එකක් එන්නේ. හරි. දැන් අපි මේ SOPPOS එක ගහන්න ඉගෙන ගත්තේ සත්‍යතාවකයේ ප්‍රකාශනයට අනුව අවුට්පුට් එක බලන්නේ. අවුට්පුට් එක එකද බිඳුවද කියලා බලන්න. මෙතනදී එහෙම එකක් නැහැ. මෙතනදී අපි ගන්නෙ කෙලින්ම ළමයි ඔය කියන විචල්යන් තුනේ එකතුව. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මෙතන ABC කියලා තියෙනවනේ. මෙතන ABC කියලා තියෙනවා නම් දැන් මේක n නේ. n ප්‍රකාශනයක් නම් අනිවාර්යෙන් ළමයි සම්බන්ධයක් එකතු කිරීමක් වෙන්නේ නැහැ නේ. එහෙනම් ABC කියලා කෙලින්ම ලියන්න පුළුවන්. හැබැයි බිඳුව තියෙන හින්දා මොකද වෙන්නේ? උඩින් බා එකක් එනවා. අන්නෝක තමයි මයින්ඩ් ටර්ම් එක කියලා කියන්නේ. ඔක්කොම ටික ඔය විදිහට ලියාගෙන යන්න. මෙතන බිඳු දෙකක් තියෙනවා. A බා B බා C ඊගාවෙකින් දෙකක් දෙවැත්තට එනවා. මෙන්න විදිහට ප්‍රකාශන ටික ලියාගෙන යන්න. මේ තමයි මයින්ඩ් ටර්ම් එක. යට ඉඳන් තුන්වෙනි එකට බා එකක් එන්නේ නැහැ නේද කීයට? එනවා. යටින් ගන්න තුන්වෙනි එකට. ආයෙත් 100කට බා එකක්. ඈ නේද සර්? නෑ නෑ. B එකට විතරනේ. දැන් උඩ එකේ බින්දුව දෙකට වෙනවා නේද? දෙක මාරු වෙලා ඇති. ඒක සීට් එක. 1 2 3 4 5 6 7යි නේ. මම ලියලා තියෙන 7යි එකක් මිස් වෙලානේ. එන්න මේක එකක් මිස් කරගෙන. හරි දෙක හරි තුන හරි හතර හරි ඉන්න මෙතන මිස් වෙලා තියෙනවා. ඒ යන්නේ මේක රෝල් නැතුව නම් එපා වෙනවා.
ඔයගොල්ලෝ ගන්න ගහගන්න රූල් තියෙනවා. දැන් බල්ලා පුරණක එක වහින්නේ නැහැ. දැන් එයා මයික් එක මේ වහගත්තා මයික් එක. ඒ නිසා රැට ඉතින් මොකද ශබ්ද නැහැ. රෑ නෙවෙයි දැන් ඉතින් උදේ. ඒ විදිහට බල්ලේ බීරුත් තමයි. හරි දැන් එහෙනම් මයින්ඩ් ටර්ම් එක පැහැදිලිනේ. දැන් එහෙනම් ඔයාලට මේ මයින්ඩ් ටර්ම් එකේ අනිත් අරුව, ඒ කියන්නේ දෙවෙනි කොටස මැක්ස් ටර්ම්. දැන් මැක්ස් ටර්ම් එහෙනම් පැහැදිලි වෙන්න ඕනේ. යගන ඊගාවෙක් කෙනා මැක්ස් ටර්ම්. මැක්ස් ටර්ම් එකේ තියෙන්නේ මම කියන්නේ කොටස. විචල්‍යයන් සියල්ලගෙන්ම සමන්විත එකතුන්ගේ ප්‍රකාශනය. එකතුන්ගේ කියන්නේ ඕදවාරයක්. එකතුන්ගේ ප්‍රකාශනය මැක්ස් ටර්ම් නමින් හඳුන්වනවා. විචල්‍යයන් සියල්ලගෙන්ම සමන්විත එකතුන්ගේ ප්‍රකාශනයක් මැක්ස් ටර්ම් නමින් හඳුන්වනවා. මම මැක්ස් ටර්ම් එකක් මෙතන ලියන්නම්. ඒක නම් මේ සත්‍යයට අවගම ගහන්න ඕනේ. සූම් දෙකකින් ඉන්නවා නේද කියලා අහන්නේ. මොකක්ද දෙකකින් කියන්නේ දැන් දෙකකින් දැන් එකකින් ඉන්නේ. එහෙනම් වෙන මොකක් හරි ගැටලුවක්. ඔයා කතා කරාට මට හින්නේ ඔයා කතා කරන්නේ. දැන් මම කතා කරන්නේ මේ දෙක ඇහෙන්නේ නැහැ නේ. අයින් වෙලා આવුත් හරි මොකක් හරි මයික් එකේ ගැටලුවක් ඇති. ඔය ඊට ගුණන් එහෙම එනවා ඉතින් ඩිවයිස් එක. ඔන්න එනකොට. හරි මැක්ස් ටර්ම් එකේ ගන්න ළමයි මම මේ පළවෙනි එක්කෙනාව ගන්නම් මැක්ස් ටර්ම් එකේ. මේ විදිහට කල් ලියලා ඕ එකක් නේ. එතකොට එන්නේ A ධන B ධන C. හැබැයි බා එකක් දාන්නේ. ඔයගොල්ලෝ දන්නවා මෙතනදී බා එකක් දාන්නේ අපි මැක්ස් ටර්ම් වලදී එකේ ඉලක්කමක් තිබුණා. ඒ කියන්නේ B ගාවකට යනකොට පුළුවන් A ධන B ධන C බා. මොකද C බා එක ගන්න මෙතන එකක් තියෙනවා. හරි මේ විදිහට මැක්ස් ටර්ම් එක වෙනම වගුවක ගහගන්න. ඔය දෙක තමයි ඊට පස්සේ අපි SOP POS කියලා හරවගත්තේ. SOP වලට මයින්ඩ් ටර්ම් ගියා මැක්ස් ටර්ම් වලට POS ටික. අතනින් ඔය කොටස ඉවරයි. මම ඔය කොටස ස්කිප් කරගෙන ආවා අපිට අර ගාන හදා ගන්න ඕනේ හින්දා.
ඉන්න විදිහට අටාව නම් හරි. ඉවරද? හරි සර්. හරි. එහෙනම් අපි ඊගා මාතෘකාවට දැන් මෙතන මේ කොටස ඉවරයි. දැන් අපි යන්නේ අපි දැන් මේ SOP එකයි දැන් POS එකයි ගැන දන්නවනේ. දැන් අපි SOP එකකුත් POS එකකුත් හදාගන්න දන්නවා. ඒ වගේම මේවා කොහොමද සම්මත ප්‍රකාශනයක් බවට පත් කරන්න කියලා දන්නවා. ඒකත් අපි නීති දෙකක් දාගත්තා. එකකට එක ගානේ සම්මත ප්‍රකාශනයක්. ඔයගොල්ලෝ දන්න සම්මත ප්‍රකාශනයක් කරන්නේ සමස්ත සමස්ත ප්‍රකාශනයේ පුරාම විචල්‍යයන් සියල්ලම තියෙන්න ඕන. ඔක්කොම විචල්‍යයන් ටික තියෙනවා නම් ඒක එතකොට සම්මත ප්‍රකාශනයක්. දැන් කරන්න යන්නේ එහෙම එකක් නෙවෙයි. දැන් කියලා දෙන්න යන්නේ කොහොමද SOP ප්‍රකාශනයක් පරිවර්තනය කරගන්නේ POS ප්‍රකාශනයක් බවට. මේකේ අනිත් පැත්ත. කොහොමද POS ප්‍රකාශනයක් අපි SOP එකක් බවට පරිවර්තනය කරගන්නේ. මේ දෙක දෙපැත්ත මාරු කරගන්නයි දැන් මේ අපි යන්නේ. හරි. එහෙනම් ලියාගන්න මේකට අදාළ මාතෘකාව ගුණිතයන්ගේ එකතු ප්‍රකාශනය. ගුණිතයන්ගේ එකතු ප්‍රකාශනයක් එකතුන්ගේ ගුණිත ප්‍රකාශනයක් ලෙස පරිවර්තනය කිරීම.
convert SOP to POS. මොනවද ලියන්නේ? ගුණිතයන්ගේ එකතු ප්‍රකාශනයක්. එකතුන්ගේ ගුණිත ප්‍රකාශනයක් ලෙස පරිවර්තනය කිරීම. හරි. ලියාගන්න නම් මේ අතේ පැහැදිලි කිරීමක් කොහොමද කරන්නේ කියලා. මේ සඳහා වඩාත් පහසුම ක්‍රමය වන්නේ 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 දෙන ලද ප්‍රකාශනයට ඕවර්බා එකක් යෙදීමයි. ඕවර්බා එකක් යෙදීමයි. මොකද අපි දන්න ඩීමෝගන් න්‍යායට අනුව ඕ එක ඇන්ඩ් එකක් වෙනවා ඇන්ඩ් එක ඕ එකක් විදිහට මාරු වෙනවා කියලා. ඉතින් මේගොල්ලෝ කියනවා මේක කරන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි දෙන ලද ප්‍රකාශනයට ඕවර්බා එකක් යොදන්න කියලා. ඉන්පසු බූලීය නීති යොදාගෙන මෙම ප්‍රකාශන සුළු කළ යුතුයි. මේ සඳහා වඩාත් පහසුම ක්‍රමය වන්නේ දෙන ලද ප්‍රකාශනයට ඕවර්බා එකක් යෙදීමයි. ඉන්පසු බූලිය නීති යොදාගෙන මෙම ප්‍රකාශන සුළු කළ යුතුයි. අපි ගමු උදාහරණයක්. මම ඔයාලට දෙනවා SOP ප්‍රකාශනයක්. මේ විදිහට AB බා අපි ඉතල විශාලයන් තුනක එකක් කරලා බලමු. මේක මම SOP එක සම්මත එකක් විදිහට නෙවෙයි දෙන්නේ සාමාන්‍ය ප්‍රකාශනයක් විදිහට. BC බා හරි A බා C. එතන සෑම විචල්යක්ම දැන් බා එකක් පැටලලා තියෙනවානේ. හරි අපි මේක x සමානයි කියලා ගමුකෝ. මෙන්න මේ ප්‍රකාශනය. ඒතර මේක දැන් අපි දන්නවා අපි රුණ ඉස්සෙල්ලා ලියා ගන්නත් පුළුවන්. මේක SOP එකක්. දැන් ඕක ක්‍රමෙන් පහළට ගිහිල්ලා POS එකක් බවට නිපත් කරන්න ඕනේ. එහෙනම් අපි මේක කරන්න ලේසි ක්‍රමය මොකද්ද? මේ ප්‍රකාශනයේ ඉහළින් ඕවර්බා එකක් දාගන්න. හරි අපි නැවත ලියලා
හරි මේ විදිහට ඕබා එකක් දාන්න. ඊට පස්සේ අපි ගන්නවා ඩීමෝගන් න්‍යාය භාවිතා කරලා මොනවද කරන්නේ? මේක අපි කඩා ගන්නවා. කොහොමද කඩාගන්නේ? මෙන්න මේ ප්‍රකාශනය මෙන්න මෙතනින් කැඩෙනවා. එහෙම. එතකොට ධන ලකුණ මොකද වෙන්නේ ළමයි? මෙහෙම ඩොට් එකක් විදිහට මාරු වෙනවා. ඩිස්කනෙක්ට් වුණා. හරි ඊට පස්සේ ආයි පාරක් ඔයාලට පේනවා මෙතන ඕබා එකක් තියෙන එක කොටසක දැන් ඒ ඕබා එකත් කඩා ගන්න. දැන් එතකොට ඒක කඩනකොට ඒ ධන මෙතන ඩොට් එක ධන මාරු වෙනවා. මෙයා මොකද වෙන්නේ මේ විදිහට දිත්ත අනුපූරක මෙතනට එක බායකක් වෙනවා. පොඩි කඩගමු. B ධන C මෙතනට එකයි මෙතනට දෙකයි. A බා ධන C මෙතනට එකයි මෙතනට එකයි. අපි මේකේ මේ නීති ටික ලිව්වේ නෑනේ. මේකට ඉන්නේ ඕබා එකක් වෙදීම. ඊට පස්සේ මෙතනට එනවා අපිට ඩීමෝගන් න්‍යායයෙන් සිදු කිරීම. දැන් අපිට දිත්තානුලෝම න්‍යාය අරගෙන බාහිර බාහිර කැපිලා යන නිසා ගාන එනවා මේ විදිහට A බා ධන B B බා ධන C A ධන C බා. මොන අය විදිහට අවසානයේදී අපිට POS ප්‍රකාශනය හම්බ වෙනවා. ඉතින් ඇත්තටම මේක උනේ ලක්න මාරු වෙලා බාහිර මාරු වෙන එක විතරයි බලන්නකෝ. උඩ SOP එකේ යටම POS එකයි. ඒකට ඇවිල්ලා ඒක නේද කරු. ඈ බා ටික මාරු වෙලා තියෙනවා. ඔව් මේකේ බාහිර මාරු වෙන එක විතරයි වෙන්නේ. ලකුණු මාරු වෙන්නේ. හරි. තව එක ගානක් දෙන්නම් මම ඔයාලා කරන්න තනියම. හරි. මේක හද. අපි චැලන්ජ් තුනම එකට දාමු.
හරි සර්. හරි උත්තර දෙනවා ඊබා ධන ඊබා ධන සීබා ඒ ධන ඊබා ධන සී ඒ ධන දී ධන සී මෙහෙමයි එන්නේ. බා තියෙන ඒවට බා නැති වෙනවා බා නැති ඒවට බා වැටෙනවා. ඇසිරින් ලකුණ මාරු වෙනවා. මේ විදිහට අන්තිම උත්තරේ හම්බ වෙනවා. හරි එහෙනම් ඔන්න දැන් SOP ප්‍රකාශනයක් POS එකක් බවට පත් කරන්න ඔයා දන්නවා. දැන් ඔයාලා කාණු සිතීම අනුවත් දැන් දන්නවනේ. කාණු සිතීම SOP ගිහුවොත් අනිත් කොට ටිකෙන් එන්නේ POS කියලාත් දන්නවා. ඒකට සත්‍යතාවග්ගුවක SOP එක ගත්තාම එක ඉලක්කමට අදාළව බින්දු ටික POS කියලා දන්නවා. එතකොට මේ POS එක SOP කරොත් ඒත් අරකමයි කියලා දන්නවා. මොකද මේ දන්න ක්‍රම ටික තමයි විභාගෙදි කරකවන්නේ. හරිද? මොකද දැන් කාණු සිතීමෙන් ওই දෙකම ගන්න දන්නවා නම් ඊට පස්සේ සත්‍යතාවග්ගුවෙන් ওই දෙකම ගන්න දන්නවා නම් SOP එකක් POS එකක් බවට පත් කරගන්න කිව්වහම ළමයි ඔය ක්‍රම දෙක නැතුව වෙන ක්‍රමයක් ඇහුවොත් කාණු සිතීමෙන් ඇහුවොත් නම් SOP එක ලකුණු කරන්න කියලා POS එක ඉතුරු කොටු ටික බිඳුව ඒව දාලා අපිට ඒක ගන්න පුළුවන්. සත්‍යතාවග්ගුවෙන් ගන්න කිව්වොත් ඒත් ගන්න පුළුවන්. ඔය දෙකම භාවිතා නොකර ගන්න කිව්වොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ විදිහට සමස්ත ප්‍රකාශනයේ ඉහිලින් ඕබා එකක් දාලා අනිත් ඒවා සාමාන්‍ය නීති වලට සුළු කරාට පස්සේ ළමයි මේ ගන්න එනවා. ඒත් දැන් ඔයගොල්ලෝ තේරුම් ගත්තා මේක ඊටඩා ලේසි ලකුණ මාරු කරලා බායක මාරු කරගත්තා නම් හරියි කියලා. ඉතින් ඒක එහෙමයි කියලා අපිට උත්තරේ පෙන්වන්න බෑ. මේක හදපු ක්‍රමේ පෙන්වන්න ඕන හින්දා ඔයගොල්ලන්ට මේක හරි ක්‍රමයට හදලා පෙන්වන්න පුළුවන්. හරි. අපි හිතන්න මේක අනිත් පැත්තට දැන් කොහොමද ඕක දැන් SOP එක POS කරා වගේ අපි කොහොමද දැන් POS එකක් SOP එකක් කරන්න ලියාගන්න නම් ඊගා මාතෘකාව convert POS to SOP. මෙතනින් අපි මුලින් ඉඳන් ආපු 2018 වෙනකන් ආපු පරණ සිලබස් එක ඉවර වෙනවා. අපි පරණ සිලබස් එකේ අන්තිම මාතෘකාව විදිහට මේක යනවා. ඉතින් පස්සේ පටන් ගන්න අලුත් සිලබස් එකේ කොටස් ටික. හරි මේකත් කලින් විදිහමයි. ඔයගොල්ලන්ට තනියෙන් කරන්න පුළුවන් මම ගානක් දෙන්නම්. මොකද කියලා දෙන්න දෙයක් නෑ මේකේ. ක්‍රම දෙකම එකයි. F සමානයි A ධන B B ධන C A ධන C කලින් ගානම දෙනවා. හරි වෙන කලින් ගානම ඕක දැන් හරවන්න SOP එකක් බවට. මෙයා POS.
දෙන ලද ප්‍රකාශනයේ ඩීලින් ඕබා එකක් යොදනවා සුළු කරනවා. නිදි නෑ නේද? Zoom එකෙන් ඔන්ලයින් ඇහිල්ලා දැන් ගොඩක් අය headset එක ගහගෙන ඇදේම හිට වෙලා හැම ඉන්නවා නම් කුට්ටේට වාඩි වෙන්න ළමයි. නැත්නම් ඉතින් තේරුමක් නැහැ නේ පොතක් තියාගෙන වාඩි වෙලා වැඩේ කරගන්න. ඇදී හිට වෙලා බාගෙට නිදාගෙන headset ගහගෙන ඉන්න එපා. මොකද ඉගෙන ගන්නවා කියන එක හරියට කරන්න ඕනේනේ. ඒගොල්ලෝ දැන් ඇදෙන් බහැලා වක් මේසයක් වාගෙන වාඩි වෙන්න. අපි මේ වෙලාවේ ඕගොල්ලෝ මම අපි හැමෝම මේ අකමැති දෙයක් කැමැත්තෙන් කරනවා. නේද? අකමැති දෙයක් කැමැත්තෙන් කරන හින්දානේ දැන් මේ අපි හැමෝම හැරලා ඉන්නේ. නමුත් ඒ දෙය කැමැත්තෙන් කරාට ඒකට අකමැතියිනේ. උදේම හැරෙන්න හැරලා එහෙම ඉන්නේ. ඉතින් ඒ වුණාව තියෙන හින්දානේ අපි එහෙම කරන්නේ. කරගන්න ඕනේ කියන හැඟීම තියෙන හින්දානේ ඒක හරියටම කරමු. කරන එක. හරි සර්. හරි සර්. හරි. අවුදේ උදේට වැඩි සද්දත් නැහැ කරදරත් නැහැ. ඉතින් මටත් හයියෙන් කෑ ගහන්න බෑ හැබැයි ඉතින්. අහලා පහල මිනිස්සු බලන්නේ නැත්නම් මොකද්ද මේ උදේ පාන්දර හීනින් කියවනවද කියලා. ඕගොල්ලෝ දිනාන් ඉන්නනේ. හරි දැන් ඔය ගේම් එකේ කතන්දර පන්ති ඉවර වෙලා කරගන්න නැත්නම් මේක කරන්න වෙන්නේ නැහනේ. ඔළුව තියෙන්නේ සයිබර් පන්ක් එකට. සයිබර් පන්ක් එක තිවිච්චයි මම ඒක පෙන්නුනේ දැනගන්න නිකන්. එහෙම ගේම් එකක් ඊයේ රිලීස් වුණා කියලා. ඒව පස්සේ කතා කරගන්න. ගෲප් එකේ නොදා ඊට පස්සේ ඉන්බොක්ස් දාගන්න. එහෙමත් එපා. ඉතින් ඒකට මට පේන්නේ නැහැ කියලා ඕගොල්ලෝ වැඩේ කරගත්තට. හරි මේක උත්තරේ ආයි කලින් SOP එකම ආවනම් උත්තරේ හරි. මට ආය හදලා පෙන්නන්න දෙයක් නෑ මේකේ. මොකද මේකේ වෙන්නේ උඩින් ඕබා එක වැටිච්ච ගමන් උඩින් ඕබා එක වැටිච්ච ගමන් මොකද වෙන්නේ? ලකුණ මාරු වෙනවා. එතකොට මෙතෙන්ට දන වැටෙනවා. ඊගම කොටසදී මේ විදිහට අපිට දැන් මේ විදිහට මාරු වෙනවා උත්තරේ. හරි ඔය විදිහෙන් ඒකට හිතලා කරන්නත් පුළුවන් ඉතින්. හරි එහෙනම් ඔය කොටස් ටික අපේ ඉවරයි. අපේ හතරවෙනි පාඩමේ තුන්වෙනි කොටස තමයි ඔය ඉවර මේ විදිහට. දැන් පටන් ගන්නේ අලුත් කොටස. මේ පාඩම තාම ඉවරනේ. තව කොහේ ඉවර වෙන්නද? තව තියෙනවා පිටු 1යි 2යි 3යි 4ක් 5ක් ලියන්න තියෙනවා. 4ක් පිටු 4ක් 5ක්. ලියන්න නැහැ. හරි. මේ ඇවිල්ලා අපේ අවසාන ලොකුම මාතෘකාව. මේක අපේ පාඩමේ 4 වෙනි කොටස විදිහටයි යන්නේ. ලියා ගන්න එහෙනම්. මධ්‍ය සැකසුම් ඒකකයේහි මධ්‍ය සැකසුම් ඒකකයේහි සහ භෞතික මතකයේහි
භෞතික මතකයේහි ඇති අනුක්‍රමික පරිපතයන්හි ඇති අනුක්‍රමික පරිපතයන්හි මධ්‍ය සැකසුම් ඒකකයේහි සහ භෞතික මතකයේහි ඇති අනුක්‍රමික පරිපතයන්හි ඒකාබද්ධ තාර්කික පරිපත භාවිතා කරන ආකාරය මධ්‍යම සැකසුම් ඒකකයේහි සහ භෞතික මතකයේ ඇති අනුක්‍රමික පරිපතයන්හි ඒකාබද්ධ තාර්කික පරිපත භාවිතා කරන ආකාරය හරි මේකේ දැන් ඔය මාතෘකාව ගත්තාම තියෙන්නේ දැන් අපි දන්නවනේ මධ්‍ය සැකසුම් ඒකකය ගැන මධ්‍ය සැකසුම් ඒකකය කියන්නේ CPU එකට හරිද ඒකට අපි CPU එක ගැනත් දන්නවා සහ භෞතික මතකය CPU එකයි භෞතික මතකය කියන්නේ මොකටද RAM එකට එහෙනම් පරිගණකයේ CPU එකයි RAM එකයි කියන්නේ ප්‍රධාන දෘඩාංග දෙකක් නේ එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ දෘඩාංග නිර්මාණය වෙලා තියෙන්නේ පරිපතවලින් CPU කියන පරිපතය අපි පන්තියේදී අල්ලලා බලලා කරා. RAM එක කියන්නේ මොකක්ද කියලා අපි හොඳට බැලුවා. හොඳට ඉගෙන ගත්තා. දෙවෙනි පාඩමේදී අපි මේ කොටස් ආවරණය කළා. එතකොට මේවා හැදිලා තියෙන්නේ අනුක්‍රමික පරිපතයන් වලින්. හරිද? එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන පරිපත රාශියකින්. එතකොට මේවා ඇතුලේ ලොජික් ගේට් තියෙනවා. තාර්කික පරිපත. හරිද? ලොජික් සර්කිට්ස්. කොහොමද මේවා ඇතුලේ තියෙන ලොජික් සර්කිට්ස් වැඩ කරනව ඇත්තේ? කොහොමද අපි ඉගෙන ගත්ත and or not කියන ద్వාර භාවිතා කරලා නිර්මාණය වෙච්ච පරිපත මේ කියන දෘඩාංග තුල ගනුදෙනු කරනව ඇත්තේ? ක්‍රියාත්මක වෙනව ඇත්තේ කොහොමද? ඔන්න ඔය කොටස තමයි මෙතනදී අපි මහා ලොකුවට නෙවෙයි යම් තාක් දුරකට අපි සුළු වශයෙන් ඉගෙන ගන්නවා ළමයි. එතකොට මේ කොටස 2019 ඉඳලා තමයි සිලබස් එකට ඇඩ් උනේ. ඒ නිසා 2018 විභාගෙට මේවා ආවේ නෑ. මොකද සිලබස් එක වෙනස් වෙනවා 2017 දී. ඒ වෙනස් වෙච්ච සිලබස් එකෙන් පළවෙනියට විභාගෙ ලිව්වේ 2019 අය. ඒගොල්ලෝ දැන් 2020 අය ලිව්වා. ඒගොල්ලෝ තව එක කණ්ඩායමක් ඉන්නවා. ඕගොල්ලෝ හතරවෙනි කණ්ඩායම විදිහට තමයි ඕගොල්ලෝ ඉන්නේ. ඒක කණ්ඩායම් දෙකක් උඩට විභාගෙ ලියලා තියෙනවා. ඒතර මෙන්න මේ කොටසේ ඉඳලා අපි ඉස්සරහට යනකොට A-level paper එකේ ප්‍රශ්න එන විදිහ ගත්තොත් මේ අලුත් කොටසෙන් ළමයි ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ දැනට MCQ ප්‍රශ්න විදිහට. එතකොට MCQ විතරයි දැනට ඇවිල්ලා තියෙන්නේ. රචනා ප්‍රශ්නෙට මේ කොටස් තාම එකතු කරලා ඇවිල්ලා නැහැ. 2019 MCQ දෙකක් ඇහුවා. 2020 ඊට සාපේක්ෂ ගානක් ඇහුවා. MCQ එකක් ඇහුවා. හරි. ඉතින් අපිට 21 පේපර් එක බලලා මේ කොටස MCQ විතරමද කියන එක අපිට තහවුරු කරගන්නත් පුළුවන්. හරි. ඒ නිසා MCQ ලකුණු දෙක අපිට ගොඩක් වැදගත්. මොකද සිලබස් එකට අලුතෙන් දෙයක් ඇඩ් වුනහම ඒකෙන් අහන ප්‍රශ්න වැඩි. අලුත් කොටසක් ප්‍රශ්න අහන්න නැතුව බෑනේ ළමයි. හරි. ඒ නිසා දැන් අපි මේකට අදාළව මේ යටතේ තවන් මාතෘකාවක්. මේ යටතේ යන මාතෘකාව මධ්‍ය සැකසුම් මේකකයේ තැනුම් මේකක මධ්‍ය සැකසුම්
මධ්‍ය සැකසුම් ඒකකයේ තනුම් ඒකක. මධ්‍ය සැකසුම් ඒකකයේ නිර්මාණය වෙලා තියෙන ඒකක මොනවද? ඒකක ගොඩාක් තියෙනවා. නමුත් අපි එකෙන් කතා කරන්නේ කිහිපයයි. හරි පැයක් ගියා තව පැයයි ඉන්න තියෙන ඕගොල්ලන්ට විසඳන දෙනවනේ දන්නේ නැතුව ගියා උදේ 5යි 5යි කියන්නේ සාමාන්‍යයෙන් උදේ අපි ඉස්කෝලේ යන්නත් ඇහැරෙන වෙලාවනේ. හැමෝම නේ ඉතින් සමහරු 5ට හැරෙනවනේ. 6ටවත් ගෙදරින් යන අය ඉන්නවනේ ඉස්කෝලේට. හරි. ඔය මධ්‍ය සැකසුම් මේකකේ තනුම් මේකක යටතේ තරුවක් දාලා ලියා ගන්න එක තනුම් මේකකයක් අර්ධ ආකලකය අර්ධ ආකලකය. ඔකට අපි ඉංග්‍රීසියෙන් කියනවා අර්ධ කියන්න half adder. එතකොට half adder කියන ඒකකය මධ්‍ය සැකසුම් ඒකකය නිර්මාණය කිරීමට භාවිතා කරලා තියෙනවා. එතකොට මේ ඒකකය නිර්මාණය වෙලා තියෙන්නේ තාර්කික ద్వාර වලින්. හැමදාම මේ වෙලාවටද කියලා අහනවා. දැන් මම මේ දැන් ඔය වෙලාවක් ගියා වැඩිත් කරා මුකුත් තාම නෙට්වර්ක් එකේ ප්‍රශ්නයක් වුණේ නැහැ නේද? ඇහෙන්නේ නැතුව ගියේවවත් කැඩි කැඩි හිච්චේවවත් එහෙම ආවේ නැහැ නේද? ඒ කියන්නේ වැඩේ ස්මූත් ගියා. ඔව් සර්. ඒ කියන්නේ ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ එතකොට බලන්න නෙට්වර්ක් ප්‍රොවයිඩර් කෙනේ. එක්ක නෙට්වර්ක් ප්‍රොවයිඩර් එකේ නැත්තම් Zoom සර්වර් එකේ. මොකද ඒ බඩු ටිකමයි ඒ කනෙක්ෂන් එකමයි ඔක්කොම ඒ ටිකමයි වෙනස් වුණේ කාලය විතරයි. එතකොට අර රැයට කරනකොට වෙන්නේ ළමයි හැමෝම ඔන්ලයින් නේ. හැමෝම ඔන්ලයින් ඉන්නකොට ඉතින් නෙට්වර්ක් එක ස්ලෝ වෙනවා. දැන් මේ වෙලාවට ඔන්ලයින් ඉන්න ප්‍රමාණය අඩුයිනේ. Zoom එකකින් කරාට දැන් අනිත් ටික නැහැනේ ලංකාවේ විදිහේ. අවසට ඉතින් Zoom, YouTube, Facebook, game අරවා මේ ඔක්කොම ඔන්ලයින් නේ. අනිත් අය ළමයි පන්ති නොවන අනිත් උන් ටික සෝෂල් මීඩියා වල. ලංකාවෙන් 50%ක්ම රැයට හවසට ඔන්ලයින්. මේ වෙලාවට හැමදාම කරන්න පුළුවන් ඉතින් හැරෙන එක කියන්නේ රැයට වේලාසට නිදියන්න ඕනේ ඉතින්. දෙයියේ මම නිදාගත්තත් මම හිතන්නේ 12ට කිට්ටු වෙන්නේ නැති. එතකොට පැය 3ක් වගේ නේ නිදාගත්තේ. පැය 3ක් 4ක් වගේ නේ 12 1 2 3. පැය 3මාරක් විතර නිදා ගන්න හම්බුනේ. එතකොට ඉතින් හරි අමාරුයි. වේලාසට නිදා ගන්නවා කිව්වට වේලාසට නිදා ගන්න එකත් කරන්න බැරි දෙයක්. 8 9ට නිදා ගන්නවා කියන්නේ මරනවා වගේ. ඒකයි වැඩේ තියෙන්නේ. උදේ හැරෙන්න ඕනේ රැයට නිින්ද යන්නේ නැහැ. රැයට නිින්ද ගියොත් උදේට හැරෙන්නේ. දේ බැරිද 6ට බැරිද ආය එකට විතර කියලා. මොකද්ද? 5ට වගේ කරන්න තිබ්බනම් හොඳයි. ඉතින් 5 තමයි සාමාන්‍යයෙන් වෙලා. 5ට දැන් මේ 5ට කරන්න බෑනේ ගොඩක් අය 6ට පන්ති පටන් ගන්න අය ඉන්නවා. ඒකනේ මම 4 6 ගත්තේ.
අවුලක් නෑ හොඳ නම්. පහේ ඉඳන් හතර වෙනකම් බැරි ඉස්කෝලේ පටන් ගත්තානේ. බලමු දැන් ඔය අද හැමෝම ඇවිල්ලා නෑනේ. උදේ දාලා දැන් උදේ දැම්මේ මම ඒකයි මේ දවස් ටිකේම ළමයි වැඩක් කරගන්න උන්නේ නෑනේ. පේනවනේ කනෙක්ෂන් හදනවා, ඇප් මාරු කරනවා, රටේ නැති දේවල් අපි කරානේ මේ වැඩේ හරියට කරගන්න. ඒකකින්වත් සාර්ථක වෙච්ච නැති නිසා තමයි මේ සොලියුෂන් එක ගත්තේ. මොකද නැත්තම් අපිට මේ පාඩම් ටික කවර් කරගන්නත් ඕනේ. ඉතින් අපි කොහොමද ඉස්සරහෙන් තමයි ඉන්නේ. ඒ වුණාට අපතේ යන කාලේ අපරාධින්ද තමයි මම කිව්වේ එන අය එන්නකෝ උදේ වරුවේ කියලා. හතරයි හොඳයි. ඕලන් නැහැ බලමු. සඳටත් එතකොට එහෙම ඕනම් කරගත්ත හැකි. අපිට ඒ වරුව හවස් වරුව ඔක්කොම ෆ්‍රී වෙනවනේ. හරි අපි එහෙනම් පාඩමට යමු. හරි. මොනවද මේ half adder කියලා කියන්නේ? එතකොට half කිව්වහම අපිට වචනේ තේරුම වෙනවා භාගයක්. half අර්ධයක්. එතකොට භාගයට හැදුණු පරිපථයක්. ඒ වගේ නිකන් අදහසක් නෙමෙයි තියෙන්නේ. ආකලකයක් ඇඩ එකක් කියන්නේ. ඒ වගේ පරිපථ කොටසකට. එතකොට කැටියෙන් කියනවා නම් half adder එකක් කියලා කියන්නේ ළමයි bits කියන්නේ මොනවද bits කියන්නේ? bits කියන්නේ 1.0ටයි. හරිද? මෙන්න මේ කියන bits දෙකක් එකතු කරන්න. හරිද? bits දෙකක් එකතු කරන්න ద్వාර කිහිපයක්. ద్వාර කියලා ගේට්ස් තියෙනවනේ. bits දෙකක් එකතු කරන්න ගේට්ස් කිහිපයක් ඒකාබද්ධ කරලා. ඒකාබද්ධ කරනවා කියන්නේ එකතු කරනවා. ගේට්ස් කිහිපයක් එකතු කරලා හදපු තනි පරිපථයට තමයි අර්ධ ආකලකයක් කියලා කියන්නේ. ඒ කියන්නේ bits දෙකක් එකතු කරන්න ద్వාර කිහිපයක් ඒකාබද්ධ කරලා හදාගත්ත තනි පරිපථය තමයි අර්ධ ආකලකයක් කියන්නේ. ඉතින් අපි ඒක නෝට් එක ලියලා පරිපථයේ ඇඳලා බලමු. එතකොට අපිට පැහැදිලි වෙයි මේ කියන කාරණාව මොකක්ද කියලා. හරි ලියාගන්න. බිටු දෙකක් එකතු කිරීම සඳහා බිටු දෙකක් එකතු කිරීම සඳහා බිටු දෙකක් එකතු කිරීම සඳහා ద్వාර කිහිපයක් ඒකාබද්ධ කර. ద్వාර කිහිපයක් ඒකාබද්ධ කර. ద్వාර කිහිපයක් ඒකාබද්ධ කර. නිපදවනු ලබන පරිපථයක් නිපදවනු ලබන පරිපථයක් නිපදවනු ලබන පරිපථයක් අර්ධ ආකලකය නමින් හඳුන්වනු ලැබේ.
අර්ධ ආකලකය නමින් හඳුන්වනු ලැබේ. සර් මුලින්ම වචනේ මොකක්ද? ලිටු දෙකක් එකතු කිරීම සඳහා ද්වාර කිහිපයක් ඒකාබද්ධ කර නිපදවනු ලබන පරිපථයක් අර්ධ ආකලකය නමින් හඳුන්වනු ලැබේ. හරි ලියවත්. එතනම ලියන්න. මේවා මධ්‍ය සැකසුම් ඒකකය තුල ඒ කියන පරිපථ තියෙන්නේ. මේවා මධ්‍ය සැකසුම් ඒකකය තුල CPU එකේ මේවා මධ්‍ය සැකසුම් ඒකකය තුල සංඛ්‍යා එකතු කිරීමේ ක්‍රියාවලියට යොදා ගනී. මේවා මධ්‍ය සැකසුම් ඒකකය තුල සංඛ්‍යා එකතු කිරීමේ ක්‍රියාවලියට යොදා ගනී. හරි. උගලක් කරලා ලියා ගන්න. අර්ධ ආකලකයේ තුලට ආදාන දෙකක් ඇතුළත් කළ හැකි අතර ඒ කියන්නේ ඉන්පුට් දෙකක් තියෙනවා කියන එකනේ. ඉන්පුට් දෙකක් අර්ධ ආකලකයට ආදාන දෙකක් ඇතුළත් කළ හැකි අතර එය උපයෝගී කරගෙන මොන ළමයි මේකේ තියෙන වෙනස. දැන් අපි කලින් ඉගෙන ගත්ත ගේට්ස් වලට ඉන්පුට් දෙකක් තිබුණා. හැබැයි එක අවුට්පුට් එකයිනේ තිබුණේ. ඕ ගේට් එක ගත්තා, දැන් ගේට් එක ගත්තා. අපි මේව එකතු කරලා හදපු පරිපතත් එහෙමයි. අපි පරිපත ඇන්දා සර්කිට්ස්. ඒ ඇද්දේලෙත් අපිට ඉන්පුට් නම් 3-4 තිබුණා. අපිට හම්බ වුණේ එක අවුට්පුට් එකයි. හැබැයි මේකේ තියෙන වෙනස තමයි ඒ උපයෝගී කරගෙන ප්‍රතිදාන දෙකක් නේද අවුට්පුට් දෙකක් දෙන්න පුළුවන්. ප්‍රතිදාන දෙකක් පරිපතයෙන් පිටතට ලබා දෙයි. ප්‍රතිදාන දෙකක් පරිපතයෙන් පිටතට ලබා දෙයි. එම ප්‍රතිදාන දෙකෙන් එක් ප්‍රතිදානයක් මගින්
බිටු දෙකක එකතුව බිටු දෙකක එකතුව පරණ නැසි දාගන්න සම් එක. බිටු දෙකක එකතුවට අපි කියනවා සම් එක. ලබා දී. බිටු දෙකක එකතුව සම් එක ලබා දී. අනෙක් ප්‍රතිදානය මගින් ඉදිරියට ගෙන යන බිටුව අපි ඉදිරියට යනකොට කියනවා කැරි කියලා. ඉදිරියට ගෙන යන බිටුව අපි කැරි බිට් කියලා කියනවා. කැරි බිට් ලබා දෙනු ලැබේ. ඔන්න ඔය කොටස් දෙක තමයි එතකොට මේකේ ප්‍රතිදාන දෙක. එකකින් බිටු දෙකේ එකතුවක් අනිත් එකෙන් ඉදිරියට ගෙන යන බිටුවක් ලබා දෙනවලු. හරි මම මේ කාරණාව ඔයගොල්ලන්ට තේරුම් ගන්න ලේසි වෙන්න මොකද්ද මේ වෙන්නේ ඇයි මෙහෙම කරන්නේ කියලා තේරුම් ගන්න අපි ඉස්සෙල්ලා පොඩි සත්‍යතාවයක් හදාගමු මෙන්න මෙහෙම AB කියලා මේ විදිහට සත්‍යතාවයක් අරගෙන දැන් මේ දෙකේ එකතුව ගත්තොත් අපි දන්නවා ළමයි බිඳුවයි එකතු කිරීම හොඳේ බිඳු අපි මේක යූස් කරනවා කිව්ව එකතු කිරීම වලටනේ එතකොට බිඳුවයි 1 හැබැයි 1 ඇත්තටම එකතු කරාම අපි සංඛ්‍යා පද්ධති වලදී ඉගෙන ගත්තා 1 එකතු කරාම ළමයි කීයද කියලාද 1 එකතු කරාම 10යි ඔන්නෝම බිඳුවයි එකක් ඉදිරියට යනවා පැහැදිලිද මතකද නමුත් අපි ඕක ඕගේට් එකක් දාලා ලියනකොට 1 කියලානේ ගත්තේ. එහෙමනේ ගත්තේ. ඒක අර අපි එහෙම හදාගත්තේ ළමයි බල්බ් එකක් පත්තු වෙනවා කියලා උදාහරණයකට අරන්නේ. එතකොට ඒ ඕගේට් එකේ තිබුණු අවුට්පුට් එක මෙතන වෙනයි. මෙතන මේ අපි ඕගේට් එක අවුට්පුට් එක ගැන කතා කරනවා නෙමෙයි. අපි මේ කතා කරන්නේ ළමයි. පරිගණකයක් තුල කටයුතු කරනකොට ඔයගොල්ලෝ දැන් දන්නවා ඒවා. පරිගණකයක තියෙන්නේ බිට්. එතකොට විදුලිය ඇතනට යන සාධකය මත තමයි මේවා නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට පරිගණකීය මධ්‍යස්ථක සූමේකකයේ සංඛ්‍යා එකතු කරන්න ඕනනේ. ඒකට සංඛ්‍යා එකතු කරනකොට මෙතනදී 1 කියලායි ගන්නෙ. අන්න දැන් කොහොමද ළමයි මේ පරිපතයෙන් මෙන්න මේ බිට් දෙකම පෙන්වන්නේ? එහෙනම් බලන්න දැන් මධ්‍ය සැකසුම් මේකකේට සාමාන්‍ය පරිපත තිබිලා හරියන්නේ නැහැ. එහෙනම් එයා මොකද කළේ? මේකට එයා ළමයි පරිපත නිර්මාණය කළා ප්‍රතිදාන දෙකක් තියෙනවා. තේරුණාද? දැන් මේ අපි මේ පරිපත ගැන කතා නොකරොත්, ඒ කියන්නේ මේ කොටස් ගැන කතා නොකරට ඒවත් තියෙන්නේ මේ කොටසමයි. අපි බිඳුව ගැන කතා කළේ නැහැ. අපිට පේනවා එකතු කිරීමකදී ළමයි මෙන්න මේ විදිහට අවුට්පුට් එක එන්නේ. එතකොට මේ අවුට්පුට් එකේ කොටස් දෙකක් තියෙනවා. අපි සංඛ්‍යා දෙකක් එකතු කරාට ප්‍රතිදානය වෙනවනේ සංඛ්‍යා දෙකක්. එතකොට මේ සංඛ්‍යා දෙකේ එක බිට් එකක් අතහැරෙනවා. අපි අනිත් බිට් එක ගැන කතා කරලා නැහැ. එතන මධ්‍යස්ථ මේකකේට එහෙම කරන්න බෑ. එයාට මේ හැම බිට් එකක්ම වැදගත්.
ඉතින් මෙන්න මේ දෙක අපි දෙපැත්තට වෙන් කරනවා එකතු පිටුව සහ ඉදිරියට ගෙන යන පිටුව කියලා. එහෙම වෙන් කළා තමයි අපි මේ පරිපථය හදාගන්නේ. හරි. දැන් ඔයාලට මම මේක ඇන්දේ පැහැදිලි කිරීමක් එන්න. මොකද මෙතනදී වෙන්නේ කියලා. හරි. ඔයගොල්ලෝ උතන ලියා ගන්නවද? ඔව් ලියාගත්තත් කමක් නෑ මෙතනදී ඔයගොල්ලෝ මේක පැහැදිලි වෙන්න ඕනේ හින්දා. AB කියලා ලියලා පොඩි සතිතාවුවක් ගහලා මෙන්න මෙතන ලියලා මේක පෙන්වන්න මේ විදිහට. output දෙකක් කියන කතාව. හරි. ලියා ගන්නකෝ. හරි. දැන් අපි මෙන්න මෙහෙම ඔය ඇන්ද එකම ආයි පාරක් අපි අර output දෙකම දාලා දෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ input දෙකම දානවා ABC කියලා අපේ input දෙකක් තියෙනවා. ඒ වගේම තමයි දැන් අපේ output දෙකකුත් තියෙනවානේ. මේ සත්‍යතාවකෝ ඒතර output දෙකම දාන්න එපේ. අපි output දෙකම දානවා එකක් sum එක අනිත් එක carry එක. හරි අපි දැන් input දෙක ඕකේ. දැන් මෙතනදී මොකද කරන්නේ ඉදිරියට ගෙන යන පිටුව කියන්නේ හැම වෙලේම ළමයි මෙන්න මේ පැත්තට. මෙතන ඉදිරියට ගිය ටික. ඉදිරියට ගිය කෙනා මෙතෙන්ට එනවා. sum එක කියන්නේ sorry අනිත් පැත්ත හරියට. හරි. sum එක කියන්නේ හැම වෙලේම මේ පැත්ත. හරිද? ඉදිරියට මෙයානේ ඉස්සරහට කෙනානේ. ඉදිරියට ගෙන යනවා කියන්නේ මෙන්න මෙයා ඉස්සරහට කෙනා. ඔන්න output දෙක. ඉතින් දැන් අපි අන්නේ ටික ලියමු. sum එක විදිහට එනවාද 0.0.0යි 0.1 0.1 1.1 ඉදිරියට එකක් ගියානේ. අපි මොනේද කරේ? මේ බලන්න ගන්න ආයි. මේ වගේ එකතු කිරීමක් කරේ කොහොමද? 1.1 ඉදිරියට ගියා. ඒතර 1 3ක් 1 ඉදිරියට ගියා. කොහොමද අපි ගත්තේ ගන්න? එහෙනම් මෙතනදිත් එහෙම. සම් එක බිඳුවයි. ඉදිරියට ගෙන යනවා ළමයි මෙන්න මේ කොටස. මේකේ බිඳුව යනවා. මෙතනත් බිඳුව යනවා. මෙතනත් බිඳුව යනවා. මෙයාගේ එක යනවා ඉදිරියට. හරි. ඔන්න ඔහොම තමයි මෙන්න මේ අවුට්පුට් දෙක සහ ඉන්පුට් දෙක නිර්මාණය වෙන්නේ. ඉතින් ඒතර පැහැදිලි කිරීම දැන් පැහැදිලි වීම තේරෙන්නේ නැති ඕගොල්ලන්ට. කොහොමද මේක වෙන්නේ? එහෙනම් දැන් පැහැදිලිද ඔයාලට මේ අර්ධ කාලකයක් ඇයි මධ්‍ය සරසුම් ඒකකයට ඕනි කියලා? නැත්නම් ඉදිරියට ගෙන යන එක හොයාගන්න බෑනේ.
और then तो देखा कौन दिया है हरिंद बकरे कब्बुंड तो अब बाकी हेडलाइन दी मेरे पास නේද ඉස්කෝලේ යන අයට ඉස්කෝලේ යන්න පුළුවන් දින අයට නිදි යන්න පුළුවන් අපි දැන් පරිපතේ අදින්න යන්නේ අපි දැන් අර්ධ කාලකයේ ගොඩනගමු මෙන්න මේකට අනුව අපි දැන් අදිමු half වැඩ එක මේකට අපිට ඕනි වෙනවා ගේට්ස් දෙකක් එකක් හරි XOR එක අනිත් එක AND gate එක මෙහෙමයි එන්නේ මේක එක අවුට්පුට් එකක් මේක අනිත් අවුට්පුට් එක හරිද මේකෙන් පෙන්නනවා එකතුව එහෙම නැත්නම් සම් එක සම් බිට් එක එන්නේ මේ කොටස මේකෙන් එනවා ඉදිරියට ගෙන යන පිටුව හරි ඔන්න අවුට්පුට් දෙක එන්නේ මෙහෙමයි හරිද දැන් මම නිකන් බිඳුවයි කියලා වගේ අවුට්පුට් එක දාගන්නම් නම් පිටිපස්සේ එන්නේ කොහොමද මෙන්න මෙහෙ විදිහට ඔන්න A කියන ඉන්පුට් එක හරිද එතකොට මේ එහෙම ළමයි මේ විදිහට ජොයින් වෙලා මෙතෙන්ට යනවා ඊගාවට මෙතනින් තමයි B එන්නේ දෙපැත්තටම යන්නේ හොඳ මේක ඔන්න ඔය විදිහට T කියලා ගන්න හරි ඔයාලා ඔක ලස්සනට අදගන්න ඉදිරි හරියට ගහලා දැන් ඔයාලා AB වලට මෙතන කැමති එකක් දාලා බලන්න ඔන්න ඔය අවුට්පුට් එක දෙපැත්තට ඔය විදිහට එනවා XOR එකේ අවුට්පුට් එක ඔයා දන්නවනේ XOR එකෙන් මොකද්ද වෙන්නේ කියලා ඉන්පුට් සමාන නම් අවුට්පුට් එකත් බිඳුවයි ඉන්පුට් අසමාන නම් විතරයි ප්‍රතිදානය කරන්නේ එතකොට AND gate එකෙන් මොකද වෙන්නේ වැඩි කිරීමක් එකයි විතරයි එකයි කියලා ගන්න පුළුවන් අනිත ඔක්කොම බිඳුව බිඳුවෙන් වැඩි වුණොත් ඕනම සංඛ්‍යාවක් බිඳුව බලන්න මේ පරිපතෙන් අපිට සංඛ්‍යා දෙකක් ලස්සනට එකතු කරන්න පුළුවන් එතකොට අහිමි වෙන බිට් එකක් මෙතනදී ඉතුරු වෙනවා ඉතින් මෙන්න මේ පරිපතයක තමයි half adder එහෙම නැත්නම් අර්ධ ආකලකය කියලා කියන්නේ
හරියට ඇදලා හරියට නම් කරගන්න. ඇදලා කිය. එන්නද? කොහොමද දෙයක් ගන්නෑ. තනියෙන් අදින්න. වඩල ගන්න නැතුව හරියටම ඔය AB එහෙම එන විදිහ, ඒ අග්‍රවල යන විදිහ, කම්බි යන විදිහ. දැන් මේ පරිපථය තිබුණ නැත්නම් කවදාවත් අපිට ළමයි එකතු කිරීමකදී එක කියලා සංඛ්‍යාවක් ගන්න බැරි වෙනවා. එනි බිඳුවනේ ඉන්නේ සමනක විදියට එකතු. ඉතින් අනිත් එක එහා පැත්තට යන්නේ නැහැ. අංග ගොඩක් එකතු කරද්දී. දැන් අපි නම් දැන් ඔය සාමාන්‍ය එකතු කරද්දී ළමයි මනෝමයෙන් මතක තියා ගන්න ඕනේ ඔළුව ඇතුලේ. එකක් ඉදිරියට ගියා එක එකතු කරන්න ඕනේ කියලා. නැත්නම් අපි උඩින් ලියා ගන්නමනේ. කම්පියුටරේ කොහොමද එහෙම කරන්නේ? කම්පියුටරේට හිතක් නැහැනේ. මනෝමයක්. හරි. එහෙනම් මෙන්න අර්ධ ආකලක ඉවරයි. එතන දැන් ඔයාලට පැහැදිලි මධ්‍ය සැකසුම් ඒකකය තුල තැනුම් ඒකකයක් තමයි අර්ධ ආකලකය කියන්නේ. අර්ධ ආකලකය කියන්නේ ආදාන දෙකක් සහිත ප්‍රතිදාන දෙකක් තියෙන සංඛ්‍යා දෙකක් එකතු කිරීමට නිර්මාණය කරලා තියෙන පරිපථයක්. එතකොට මේකේ තියෙන ප්‍රතිදාන දෙකක් ගත්තොත් එකක් එකතුව අනිත් එක ඉදිරියට ගෙන යන බිටුව. ඉතින් මේක වෙන්නේ කොහොමද කියලා අපි සතතාවකුත් ගහලා පරිපථයක් ඇඳලා පැහැදිලි කරගත්තා. ඉතින් ඔයකින් ඔච්චරයි තියෙන්නේ. මේකෙන් ඉතින් MCQ තමයි අහන්නේ. හරිද? 19 MCQ පේපර් එකේ ප්‍රශ්නයක් ඇහුවා. හරි ඉතින් මොකක් හරි අවුට්පුට් එකක් හරි අහනවා. ඉතින් මොකක් හරි මොහොතට අනුව අපි ඒව කරලා බලමු. ඒ MCQ. එතකොට ඔයාලට තේරෙයි මොන වගේ ප්‍රශ්නද මේගොල්ලෝ අහන්නේ කියලා. හරි. දැන් එහෙනම් අපි අන්තිම මේකේ තියෙන අන්තිම කොටස කියන්නේ අන්තිම මාතෘකාව එහෙම නෙවෙයි. ඊගා පරිපථය. මේක හැබැයි ටිකක් ඇඩ්වාන්ස් කවන්නේ බලමු. අපිට පුළුවන් ටික හරි අපි කරමු. ලියා ගන්න අර අර්ධාකලකනේ ඊගාව එක්කෙන ඊගාව තරුව මෙයා පූර්ණ ආකලකය මේකට කියනවා ෆුල් ඇඩර් කියලා. half adder full adder. හරි. මේකෙත් අපි පොඩි පැහැදිලි කිරීමක් තියාගමු. හරි ලියා ගන්න පහලින්. මේද මධ්‍ය සැකසුම් ඒකකය තුල සද්දයක්වත් නැහැ කාගේ මන් ඉදි නෑනේ. මේද
මධ්‍ය සකසුම් මේකකයේ තුල ඇස නිදන ගණිත කර්ම සිදු කිරීම සඳහා භාවිතා කරයි. මෙයද මධ්‍ය සකසුම් මේකකයේ තුල ගණිත කර්ම සිදු කිරීම සඳහා භාවිතා කරයි. මේද මධ්‍ය සකසුම් මේකකයේ තුල ගණිත කර්ම සිදු කිරීම සඳහා භාවිතා කරයි. මෙම පරිපථය භාවිතා කරනු ලබන්නේ බිටු අගයන් 3ක් එකතු කිරීම සඳහාය. බිටු අගයන් 3ක් එකතු කිරීම සඳහාය. කලින් එකේ එකයි එකතු කරේ බිටු. දැන් මේකේ බිටු 3ක්. එතන මේකට පූර්ණාකලකයක් කියන්නේ. බිටු අගයන් 3ක් එකතු කිරීම සඳහාය. මෙම පරිපථය සතුව ආදාන 3ක් සහ ප්‍රතිදාන දෙකක් පවතී. එක් ප්‍රතිදානයක් මගින් පරිපථය තුල බිහිවන එකතුව ප්‍රතිදානය කරයි. අනෙක් ප්‍රතිදානය මගින් සංඛ්‍යා එකතු කිරීමේදී ඉදිරියට ගෙන යන අමතර බිටුව ප්‍රතිදානය කරයි.
ඒක වරහන් ඇතුලේ කැරිබීට් කිල්ල යන්නත් පුළුවන්. මෙතන ගෙන අමතර පිටුව කැරිබීට් ප්‍රතිදානය කරයි. හරි දැන් අපි ඉන්පුට් දෙකක් එකතු කරනකොට මොකද වෙන්නේ කියලා ඉගෙන ගත්තානේ. ඒ කියන්නේ දැන් අපි 1 1 1.0යි කියලා හදාගත්තා. හරි. ඒක ඕකේ. දැන් ඉන්පුට් තුනක් ආවොත් මොකද කරන්නේ? උදාහරණයක් විදිහට වලියා ගමු අපි. බිංදු තුනක් නම් අපිට ගැටලුවක් නෑ එකතුව බිංදුවයි කියලා ගන්න පුළුවන්. හැබැයි බැරි දෙලා හරි මේක මෙහෙම වුණා. අපි මෙහෙමත් කරලා බලමු. 1.0යි. එතකොට මොකද වෙන්නේ? බලන්න 1.0යි. දැන් එකේ තුනක් ආවොත් 11. එතන කෙනෙක් 1.0යි නැවත එකක් ඉදිරියට යනවා. 0.1 ඉදිරියට ගිය එක මෙතෙන්ට පයින්. ඒකම ඈ ඉන්පුට් තුනක් තියෙනවා අවුට්පුට් දෙකක් තියෙනවා. එහෙනම් මෙන්න මේ කාරණාව මොකද දැන් මධ්‍යස්ථක සූමේකකයක් ඇතුලේ ළමයි. දැන් මේ බලන්නකො සිද්ධ වෙන විදිහ ඕක. අපිට කියන්න බෑනේ ඉන්පුට් තුනක් එන්නේ නැහැ කියලා. මෙහෙම එකතු කිරීමක් ආවොත් 1.0යි. එකක් ඉදිරියට ගෙන යනවා. දැන් ඔන්න බලන්නකො. දැන් සිද්ධ වෙනවා මධ්‍යස්ථක සූමේකකේට මේකතුව ගන්න නම් මෙතන තියෙන එක ඉලක්කම් තුනම ඉන්පුට් කරන්න. තුනම ඉන්පුට් කරාම තමයි අපිට මේ උත්තරේ හම්බ වෙන්නේ. එතකොට අපිට නේද කොටස් දෙක මේ විදිහට මේ කොටසයි B කියලා එකතු කරගෙන යන්න පුළුවන්. හැබැයි මේ තුන්වෙනි කොටස කවුද දන්නේ? කවුද මෙයා ගැන හිතන්නේ? කවුද මෙයා වල්ලන්නේ? එහෙනම් මේ වගේ එකතු කිරින්ද අපි කලින් කාරණාවේදී සාමාන්‍ය ආකාරයට අර්ධාකලකයක් දාලා එකතු කරගත්තා. හැබැයි අර්ධාකලකයට කරන්න බැරි අවස්ථාවක් තමයි මේ. මොකද මෙතනදී ළමයි ඉන්පුට් තුනක් තියෙනවා. යන්නේ ඉන්පුට් තුනම අරගෙන මෙන්න මේ අවුට්පුට් දෙක ලබා දෙන එක තමයි පූර්ණාකලකයක් සිද්ධ කරන්නේ. එතකොට පැහැදිලිද? එතකොට මේ පරිගණකයක් තුල සංඛ්‍යාවල් එකතු කරලා ඒ දේවල් අපිට මේ විදිහට ප්‍රතිදානය කරන්න ඒගොල්ලෝ භාවිතා කරපු පරිපත දෙකක් තමයි අපි මේ ඉගෙන ගන්න. අර්ධාකලකයයි පූර්ණාකලකයයි. දැන් අපිට පරිගණකය ගැන පොඩි පැහැදිලි කිරීමක් දැනෙනවනේ. අපිට දැන් කම්පියුටරේ මෙකැනිසම් එක තේරෙනවා. එහෙනම් මේගොල්ලෝ මෙහෙම තමයි වැඩ කරලා තියෙන්නේ. විදුලි වේගයෙන් තප්පරයක් ඇතුළත ගණනය කිරීම ලක්ෂ වාර ගණනක් සිද්ධ කරලා තියෙන්නේ. මෙන්න මේ වගේ පරිපත උපයෝගී කරගෙන කියලා දැන් අපිට අදහසක් එනවා. හරි. අපි නම් බලමු මේක ඉස්සරහට ගිහලා මේකත් උනව ඔයගොල්ලෝ නිකන් ලියා ගන්න දැනට. මම මේ මෙතන ඇඳ මේ කාරණාව නිකන් මේක මේ ටික මේ ඔක්කොම ලියාගත්තත් කමක් නැහැ. මොකද මෙතන මේ උදාහරණයෙන් තමයි අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ පරිපතේට. මෙන්න මේ වගේ සිදුවීම් විසඳන්න තමයි මේ පරිපත ඕනේ වෙන්නේ කියලා. හරි දැන් මේක
අපිට සත්‍යතාවයක් හදා ගන්න වෙනවා මේකේ සත්‍යතාවයක් විදිහටම A B C මොකද මේක ඉන්පුට් තුනක් වෙනවනේ. එතකොට සම් එක පැත්තෙන් කැරි බීට් එක. හරි මේකෙත් එහෙනම් ඔන්න මම කරනවා ඔයගොල්ලෝ කරන්න 0.1 0.1 දැන් මේ තුන් දෙනාම එකතු කරලා සම් එකයි කැරි එකේ උත්තරේ ගන්න. සම් එකක් බිඳුවයි කැරි එකක් බිඳුවයි. මේක ඉතින් එකතුව 1යි ඉදිරියට ගෙන යන්නේ බිඳුවයි. ඒක 1යි ඉදිරියට ගෙන යන්නේ බිඳුවයි. 1යි බිඳුවයි ඉදිරියට ගෙන යනවා 1ක්. ඒක 1යි බිඳුවයි. බිඳුවයි 1යි. බිඳුවයි 1යි. 1යි 1යි. ඒක කොහොමද ගන්නෙ? ඕකේ අන්තිමට මේ අපිට කියන්නේ මෙන්න මේ කාරණාව. එක ඒ උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් එකතු කිරීම මොකද? එකයි. ඒක තමයි මේ. එතකොට එළියට එකක් වැටෙනවා ඉදිරියට ගෙන යන්න පිටුව. ඒක තමයි මේ. හරි මේක ගන්න කොහොමද කියන්නේ ඉතින් මේ තුනම එකට එකතු කරන්න බිංදු තුනක් එකතු කරාම බිංදුවයි ඒක උත්තරය මෙහෙම නෙමෙයි බිංදුවයි ආයි බිංදුවයි එකයි බිංදුවයි එකයි කියන්නේ බිංදුවයි එකයි ඉතින් එක කියන්නේ සම් එක මේක සම් එක මේක කැරි බිට් එක ඒකේ තුන ගත්තොත් මම මෙතන හිමයි එකයි බිංදුව එක මෙහෙම නෙමෙයි මම ගන්නවා එකයි බිංදුවයි එතකොට දකුණු පැත්තේ සම් එක කියන්නේ ඔව් ඒක මේක සම් එක මෙන්න මේ දැන් හරි
ඒක තමයි කැරේ. අර ඉදිරියට ගෙන යන්නේ අපි 1.1.1ක් ඉදිරියට යන්නේ. දැන් අපි සාමාන්‍ය මේ බලන්නකෝ 8යි 6 එකතු කරන්නකෝ 8යි 6යි කීයද 14යි එකක් ඉදිරියට ගියා එක පහළට ගෙනාවා. හරිද? ඉතින් මේක අපි 10යි පාදෙදි මේ රෑ අපි අර විදිහට ගන්න නැහැ. මේක තමයි සම්පූර්ණ එකතුවක් විදිහට ගන්න. මම කියන්නේ මෙන්න මේ ඉදිරියට ගෙන යන එක. අර එහා පැත්තට දාන්නේ අපි පද්ධතිය. මේක ඉදිරියට ගෙන යනවා. හරි මේකේ පරිපතේ අපි අදිමු. මේකේ පරිපතේ ටිකක් සංකීර්ණයි. මම මේක ඉවරද? ඔව් ඔව් දැන්ට පරිපතේ විතරක් මම ඕගලන්ට දෙනවා. ඊට පස්සේ ඊගව දවසේ මේ පරිපතේට අදාළ වෙනම වගුවක් මම දීලා පැහැදිලි කරන්නම්. කොහොමද මේ කාරණාව කරන්න කියලා. අපි දැන්ට පරිපතේ යදමු. මේක අවුට්පුට් එක බිට් එක මේ පැත්තෙන් අපිට දෙනවා සම් එක. හරි දැන් අපි දැනට කොහොමද ගන්න? එතකොට යමින් යති කොහොමද මම යදින් ඉදිරියට යනවා කියලා පෙන්නනවා.
ඊගා දවසේ මේක පැහැදිලි කිරීමයි මේකට අදාළ තව ලොකු වගුවක් තියෙනවා. ඒ වගුවයි කොහොම මේක වෙන්නේ කියන එකයි කතා කරලා අපි මම හිතන්නේ ලබන සතියෙන් පාඩම ඉවරයි.